හරි ඔක්කොටම ඇහෙනවා කියලා හිතෙනවා. අද පටන් ගන්න යන්නේ software engineering වල මම කරන්නේ 4 ස්ලයිඩ් එකයි 5 ස්ලයිඩ් එකයි. මම සර්ගේ නෝට් එකම ගත්තා ඔයගලන්ට මේක ගැන ටිකක් වැඩිපුර අයිඩියා එක එන්න. ඒකින්ද අද කරන්නේ software process activities. ඒ කියන්නේ software එකක් හදන process එකේ අපි activity කලින් කෙටියෙන් වගේ කතා කරේ. දැන් මෙතෙන්දි වෙන්නේ software එකක් හදන process එක ගැන ගැඹුරින් කතා කරන එක. ඒකෙදි process software එක මේ software process activities වල ප්‍රධානම කොටස් හතරක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉස්සෙල්ලා කරනවා requirement engineering process එක, software design කරලා implementation එක, software verification and validation එක, ඊට පස්සේ software evolution and maintenance. දැන් අපි මේවා මොනවද කියලා එකින් එක බලමු. මුල්ම එක තමයි software specification එහෙම නැත්නම් requirement engineering. ඇත්තට මෙතනදි කරන්නේ අපි දැන් software එකක් හදන්න යද්දී කස්ටමර්ට අවශ්‍ය දේවල් මොනවාද ඒ වගේම මේ software එක අපිට කරන්න software එක හදන්න යද්දී ඒක හදන්න පුළුවන්ද ඒ වගේ දේවල් තමයි අපි මෙතනදි බලන්නේ මූලිකවම.
රික්වයර්මන්ට් ඉංජිනේරින් වල පළවෙනිම කරන්නේ feasibility study. ඒ කියන්නේ ශක්්‍යතා අධ්‍යයනයක් කරනවා. ඒ කියන්නේ දැන් අපි software එකක් හදන්න ගියාම අපිට බලන්න ඕනි තාක්ෂණිකව මේක අපිට හදන්න පුළුවන්ද? මූල්‍යමය වශයෙන් මේක හදන්න පුළුවන්ද? ඒ වගේ ශක්්‍යතා අධ්‍යයනයක් අපි software එකක් ඉස්සෙල්ලාම හදන්නදී කරන්න ඕනේ. ඒ වගේම ශක්්‍යතා අධ්‍යයන පුළුවන් තරම් ලාභ වෙන්න ඕනේ. ඒ වගේම ඉක්මන් වෙන්න ඕනේ. මොකද අපිට ගොඩක් දවස් ඉන්න බෑ software එක හදන්න අනුමැතිය ලැබෙනකන් මේ feasibility study ලැබෙන්නේ නැතුව. ඒ වගේම මේ feasibility study එක තමයි තීරණය කරන්නේ මේ software එක, ඒ කියන්නේ මේ software එක හරි නැත්නම් system එක හරි හදනවද නැද්ද කියන ඩිසයින් මේ තීරණය කරන්නේ මේ ශක්්‍යතා අධ්‍යයන මගින් තමයි. ඊළඟට බලමු requirement gathering and analysis. කියන්නේ අපි හදන software එකේ කියන්නේ client අවශ්‍යතා එකතු කරගෙන ඒවා විශ්ලේෂණය කරන්න ඕනේ. ඉතින් what do the system stakeholders require or expect from system? ඒ කියන්නේ අපේ client මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක තමයි අපි requirement විදිහට අපි collect කරන්න ඕනේ. ඒ වගේම මේ requirement gather කරද්දී අපිට model හදන්න පුළුවන්, prototype හදන්න පුළුවන්. ඒ කියන්නේ requirement gather කරන්න අපි එක පස්සේ කතා කරමු කොහොමද prototype උදව් වෙන්නේ requirement gather කරන්න. ඊළඟට requirement specification. මෙතෙන්දි වෙන්නේ අපිට කියන්නේ user ගේ requirement දැන් අපි අඳුරගෙන තියෙනවා list එකක් වගේ. ඒ list එක වගේ අඳුරගත්ත requirement ටික විස්තරාත්මකව විස්තර කරන්න ඕනේ මේ requirement specification කියන part එකේදී. ඒකෙන් තමයි අපිට අඳුරගන්න දැන් අපි user ගේ requirement gather කරාට සමහරවිට programmerට වැඩි idea එකක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද අපි requirement specification එකේදී හොඳට in detail දාන්න ඕනි developers ලට ඒ වගේම designers ලට හරියටම මේ customer ගේ requirement අඳුරගන්න පුළුවන් වෙනවා. මොකද ඒගොල්ලෝ refer කරන්නේ requirement specification ගත්ත document එක තමයි. ඒ වගේම system එකක් ගත්තොත් requirement වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි user requirements, ඊළඟ එක තමයි end user requirements. user requirements කියන්නේ දැන් හිතන්න අපි හදනවා software එකක් Uber වගේ company එක. Uber වගේ අර call taxi වගේ ගෙන ගන්න company එක. එතකොට එතන user වෙන්නේ Uber company එක. එතකොට ඒ user ගේ අවශ්‍යතාව වෙනස්. ඒ වගේම එහෙම ගත්තොත් දැන් end user කියන්නේ මෙතන Uber company software එක නැත්නම් app එක පාවිච්චි කරන අපි වගේ සාමාන්‍ය ජනතාව. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ Uber company customers ලා. එතකොට ඒගොල්ලන්ගේ අවශ්‍යතා user requirement වලට වෙනස් වෙන්න බෑ end user requirements. සමහරවිට ඕකත් විස්තර කරන්න එන්න පුළුවන් difference එක user requirement උයි end user requirements උයි එන්න පුළුවන්. ඊළඟට දැන් requirements ටික specification කාට පස්සේ requirement ටික validate කරන්න ඕනේ. මෙතින් බලන්නේ requirement කියන්නේ අපි මේ customer ගේ requirement අඳුරගත්තට පස්සේ ඒ වගේ ඒවා හරිද කියන එක තමයි බලන්න ඕනේ. මේ හරිද ඒ වගේම සම්පූර්ණද කියලා තමයි බලන්න තියෙන්නේ. ඒ වගේ සාමාන්‍යයෙන් මේ වගේ relate කරද්දී සාමාන්‍යයෙන් මේ requirement වල අපිට ගැටලු වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි requirement ටික ආයේ නිවැරදි කරන්නත් ඕනේ. මෙතෙන් තියෙන requirement engineering process එක ඉස්සෙල්ලාම අපි feasibility study එකක් කරන ශක්්‍යතා අධ්‍යයනයක්. ශක්්‍යතා අධ්‍යයනයෙන් outcome එකක් ඒ කියන්නේ output එක නවා feasibility report එක. feasibility study කාට පස්සේ තමයි requirement ඒ කියන්නේ මේ පද්ධති තියෙන අවශ්‍යතා අනාවරණය කරගෙන විශ්ලේෂණය කරන්නේ ඊට මේ feasibility study එකෙන් පස්සේ. ඊට පස්සේ මේකෙන් outcome වෙන්න පුළුවන් system models. ඒ කියන්නේ system එකේ ආකෘතියක් වගේ ඒ කියන්නේ අවශ්‍යතා අනුව system එකට model එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ උතන ඔන්න අපලා requirement අර අඳුරගත්ත පස්සේ requirement එක specification කියන්නේ මම අර කලින් කියා දුන්න ටිකම තමයි මෙතනින් මේ diagram එකක් වගේ පෙන්නලා තියෙන්නේ. requirement ඒ කියන්නේ මෙතන දෙපැත්තටම යන්න පුළුවන්. requirement specification එකේ සමහරට වැරදි තිබ්බොත් ආයෙ බලන මොනවද ඔය requirement ටික බලාගෙන ආයෙ මේක දෙපැත්තට යන විදිහ එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ requirement specification වලින් එනවා user ගේ system requirements.
ඊට පස්සේ requirement specification ගන්න ආය outcome ඊට පස්සේ යනවා. දැන් ආවන් ස්පෙસિෆිකේෂන් එක පස්සේ ගන්න වැලිඩේෂන් එක. මේ වැලිඩේෂන් එක සමහරට වැරදි තිබ්බොත් ආයෙ රික්වයර්මන්ට් ස්පෙසිෆිකේෂන් වලට යන්න පුළුවන්. ඒකයි මේ දෙපැත්තට ඊතර දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ අන්තිමට ඔක්කොගෙම එනවා රික්වයර්මන්ට් ඩොකියුමන්ට්ස්. මේකෙන් පස්සේ තමයි යන්නේ සිස්ටම් ඩිසයින් එකට. මේ software design එකේ කරන්නේ දැන් user ගේ තියෙනවා requirements මේ software එකෙන් බලාපොරොත්තු වෙන requirements තියෙනවා. ඒ requirements අඳුරගෙන ඒ requirement වලට අනුව වැඩ කරන්න පුළුවන් විදිහේ පද්ධතියක් හදන තමයි software design and implementation කියන part එකේදී වෙන්නේ. ඒතර software design කියන part එකේ වෙන්නේ design a software structure that realize the specification. ඒ කියන්නේ අපි හදන software එකේ view එක හදන්න ඕනි අර අපි user ගෙන් collect කරගත්ත requirements වලින්. ඒ වගේම software design එකේ කරන්නේ මේ software එකේ structure එක හදන එකයි data model හදන එකයි ඒ වගේම interface හදන එක තමයි ඔය කාරණා තමයි software design කියන්නේ. ඔක data models කියන්නේ data කොහොමද දැනේ database design කරන එක ඒ ටික තමයි ඔතන වෙන්නේ. ඒ වගේම design is usually happen iteratively. ඒ කියන්නේ දැන් සමහර design එක හරි ගියේ නැත්නම් ආයෙ හදන්නත් පුළුවන්. කියන්නේ design එකේ errors තිබ්බොත් ඒ කියන්නේ develop කරන් යද්දි ඒකින්ද සාමාන්‍ය design එකත් නිතර පරීක්ෂා කර තමයි කරන්න ඕනි. ඒ වගේම implementation කියන්නේ අර අපි හදාගත්ත design එක executable program එකක් විදිහට කියන්නේ ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහේ කියන්නේ ඇත්තම software එක හදන්නේ මේ implementation කියන part එකේදී. මේකදී involve වෙන්නේ ගොඩක්ම software developersලා. ඒ කියන්නේ එක programming language වලින් software tools වලින් software එක develop කරන එක. ඊළඟට design the general model of design process. ඒ කියන්නේ design process එකේදී කොහොමද වැඩ කරන්න කියන එක තමයි මෙතනදී කියලා තියෙන්නේ. මේවා නම් ලොකුවටම අහයිද කියන්නත් බෑ. තමයි හරි. design input වල එන්නේ platform information. කියන්නේ ඊට පස්සේ එනවා requirement specification අර කලින් ගත්ත document ටික. ඊළඟට data description අපි දාන data මොනවාද? ඊට පස්සේ design activities. design එකේ මොනවද කරන්නේ? ඊට පස්සේ design එක කරනවා architectural design, interface design, component design, database design. මේක ගැන අපි තා චුට්ටකින් ගැඹුරින් කතා කරමු. ඊට පස්සේ මේකේ output එනවා system එකේ architecture එනවා, database specification එනවා. ඒ වගේම interface specification, ඒ වගේම component specification. අපි ඊළඟ slide එකෙන් කතා කරමු. මේවා ගැන ටිකක් වැඩිපුර කතා කරමු. ඒ වගේම අර කලින් ඩයග්‍රෑම් එක බැලුවත් සමහරලාට ඒ ඩිසයින් process එකේ සමහර ඒවා sequential වෙනවා. ඒ කියන්නේ එකක් ඉවරනාට පස්සේ ඊළඟ එකට යනවා. ඒ වගේම interlude ඒ කියන්නේ එක අතර එක යනවා. දැන් මෙතනත් ඒ වගේ එකක් තමයි වෙන්නේ. ඊළඟට බලමු design activities. design activities හතරක් තියෙනවා. ඒ කියන්නේ architectural design ඕකෙදි වෙන්නේ මේ අපි හදන සිස්ටම් එකේ මුළුමනින්ම පේන view එක හදාගන්න එක තමයි ආකිටෙක්චර් ඩිසයින් වෙන්නේ. ඊට පස්සේ ඉන්ටර්ෆේස් ඩිසයින් එකේ වෙන්නේ අපි හදන සිස්ටම් එකේ අතුරු මුහුණත් ඩිසයින් කිරීම තමයි ඔය ඩිසයින් එකේදී වෙන්නේ. ඊළඟට කම්පොනන්ට් ඩිසයින් එකේදී වෙන්නේ අර දැන් සිස්ටම් එකක් ගත්තම උපපද්ධති ගොඩක් තියෙනවා. මේ තනි පද්ධතියක්ම ගත්ත. ඒ කියන්නේ කොටස් ගොඩක් එකතු කරලා තමයි පද්ධතියක් හදන්නේ. උට එක එක කම්පොනන්ට් වෙනවා දන්නවා. ඒ කියන්නේ දැන් ටැක්සි සර්විස් එක ගත්තොත් එහෙම ඕඩර් එක දාන්න වෙනවා. ඒ කියන්නේ අපි අපේ ලොකේෂන් එක දාන්න වෙනවා. මේ වගේ කම්පොනන්ට් ගොඩක් එකතු කරලා තමයි සම්පූර්ණ පද්ධතිය හදන්නේ. ඒ වගේම ඩේටාබේස් ඩිසයින් එකේදී වෙන්නේ දත්ත ගබඩා කරන විදිහවල් හදන එක. ඒ වගේම මේ දත්ත ඩේටාබේස් එක ගබඩා කරන ඒ
ඩිසයින් එක කරන්නේ database design යටතේ. ඊළඟට ඔය ඩිසයින් අවුට්පුට්ස් වලින් කියන්නේ ඩිසයින් එක කරලා පස්සේ අවුට්පුට්ස් තමයි සිස්ටම් එකේ ආකිටෙක්චර් කියන්නේ. සම්පූර්ණ ව්‍යුහය කියන්නේ පද්ධතිය ව්‍යුහය. ඒ වගේම database specification ඒ කියන්නේ අපි හදන්න ඕන database එක කොයි වගේද relationship මොන වගේද ඒ වගේ ඒවා ඩිසයින් ඒ වගේ අන්තිමට ප්‍රතිඵල එන්නේ ඒවා ඩිසයින් ඇක්ටිවිටීස් එක අවුට්පුට් එක. ඒ වගේම ඉන්ටර්ෆේස් ස්පෙસિෆිකේෂන් ඒ කියන්නේ අපිට කියන්නේ ඉන්ටර්ෆේස් එක ඩිසයින් කරා ඉන්ටර්ෆේස් එක ඩිසයින් අවුට්පුට් එක තමයි උතෙන් දෙන්නේ. ඒ වගේම for critical systems details design should produce precise and accurate descriptions. ඒ කියන්නේ අර මේ ගොඩාක් අවදානම් සහගත පද්ධතියක් ගත්තොත් ඒ වගේ වට ඩිසයින් එක ගොඩක් නිවැරදිව කරන්න ඕනේ. අවුල් දැන් waterfall model එක ඉගෙන ගත්තා සිස්ටම් කියන්නේ සිස්ටම් ස්පෙસિෆිකේෂන් එකෙන් පස්සේ ඩිසයින් එක කරන්නේ. ඒ ඩිසයින් එකත් හරියට සම්පූර්ණව පැහැදිලිව කරන්න ඕනේ. ඒ වගේම software validation මේ ඊයේත් කතා කරා software validation and verification. මේවා මේක වර්ග දෙකක් මේක හරියට පටලව ගන්න නැතුව කට්ටිය අල්ලගන්න එක ගොඩක්ම හොඳයි. මේ දෙක වෙනස අහන්න පුළුවන්. විතර වැලිඩේෂන් එක කරන්නේ කස්ටමර්ගේ රික්වයර්මන්ට් හරියටම හරියද කියලා බලන්න. මේක තියෙනවා it is performed to build right product. ඒ කියන්නේ කස්ටමර්ගේ අවශ්‍යතා හරියටම හරියද කියලා තහවුරු කරගන්න එක තමයි වැලිඩේෂන් එකේදී වෙන්නේ. ඒක වෙන්නේ කස්ටමර්ත් එක්ක. ඒ වගේම වෙරිෆිකේෂන් එකේදී බලන්න it is performed to build a product in right way. ඒ කියන්නේ මේ වෙරිෆිකේෂන් එක අදාළ වෙන්නේ ගොඩක්ම ඩෙවලොපර් පැත්තට. ඒ කියන්නේ දැන් ඩෙවලොපර් රිෆර් කරන්නේ රික්වයර්මන්ට් ඩොකියුමන්ට් එක තමයි ඩෙවලොපර් මේ රිෆර් කරන්නේ. ඒ කියන්නේ අධ්‍යයනය කළා එයා තමයි ඒව බලන්නේ. එතකොට එයා බලන්න ඕනි අර මේ රික්වයර්මන්ට් ඩොකියුමන්ට් එකේ තියෙන ඒවා තමන් හදන එකත් එක්ක හරිද කියලා තහවුරු කරගන්නවා තමයි වෙරිෆිකේෂන් කියන්නේ. ඒ වගේම මේක involves checking review process and system testing. මේක ඒ කියන්නේ software validation කරන එක testing process එකේ තමයි ගොඩක්ම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එතනින් තමයි අඳුර ගන්න පුළුවන් මොනවාද වෙලා තියෙන වැරදි. ඒ වගේම තමයි. ඊට පස්සේ testing එකේ stages තියෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම component testing කරනවා. ඒ කියන්නේ testing the individual component. ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ දැන් පද්ධතියේ විවිධ component අපි එකතු කරලා තමයි සම්පූර්ණ පද්ධතිය කරන්නේ. එතකොට component testing එකේ වෙන්නේ තනි කොටස වෙනම පරීක්ෂා කරනවා errors තියනවද කොහොමද කියලා. ඊට පස්සේ බලනවා සිස්ටම් එක ඒ කියන්නේ සිස්ටමික් ටෙස්ටිං එක. ඒ කියන්නේ component ටික ඔක්කොම එකතු කරලා ඒ කියන්නේ testing of the system as a whole. ඒ කියන්නේ පද්ධතිය පරීක්ෂා කරනවා අර component ඔක්කොම එකතු කරලා සම්පූර්ණ විදිහට ඒවා අතර connection හරියට component අතර connection හරියට තියෙනවද හරියට වැඩ කරනවද කියන එක බලන තමයි system testing එක. ඊට පස්සේ acceptance testing කියන්නේ මේකේ ඉන්නේ testing with customer data. ඒ කියන්නේ දැන් අපි කොච්චර ටෙස්ට් කරත් වැඩක් නැහැ. දැන් අපි සමහරවිට ටෙස්ට් කරන්න පාවිච්චි කරන data වෙනස් වෙන්න පුළුවන් කස්ටමර්ගේ dataත් එක්ක. එතකොට අපි බලන්න මේ acceptance testing එක කස්ටමර්ත් එක්ක එයාගේ organization එකේ පාවිච්චි කරන data එක්ක දාලා බලන්න ඕනි. මේවා හරියට ටෙස්ට් කරනවා කියන්නේ සමහරලාට data type එකක් වරදින්න පුළුවන්. ඒ කියන්නේ අපි පාවිච්චි කරන්නේ වෙන මොකක් හරි data type එකක් කස්ටමර්ගේ අර data වලට ඒ data type එක match නොවෙන්න පුළුවන්. ඒකින්ද acceptance testing එකෙන් පස්සේ තමයි තීරණය කරන්නේ මේ software එක ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඒ වගේ testing එකෙන් පස්සේ. ඒ වගේම සමහරලාට acceptance එක හරියන්නේ නැත්නම් ආයෙ මුලින් ඉඳන්ම component ටික test කරන් යනවා. ඒ වගේ එක cycle එකක් වගේ තමයි යන්නේ. දැන් අපි කලින් කතා කරා ටෙස්ටිං වල ස්ටේජස් තුනක්.
එතකොට පළවෙනිම එක තමයි component testing එක. අපි මේක දැන් detail කතා කරමු. ඒතර මාත් කලින් කිව්වා වගේ individual components are tested independently. මේකෙදි වෙන්නේ මම කලින් කිව්වා වගේ component ටික වෙන වෙනම අරන් test කරලා බලනවා හරියට වැඩ කරනවද කියලා. ඒ කියන්නේ අපි database එක data insert කරන part එකක් වගේ ගත්තොත් ඒක බලනවා හරියට වැඩ කරනවද කියලා. ඊට පස්සේ බලනවා database එකේ data update කරද්දී ඒ update වෙන එක හරියට වෙනවද කියලා බලනවා. ඒ වගේ කරන එක තමයි ඔය component testing එකේදී ගොඩක්ම වෙන්නේ. ඒ වගේ ඊට පස්සේ සිස්ටම් ටෙස්ටිං මේකෙදි වෙන්නේ අර මම කලින් කිව්වා වගේ සිස්ටම් එක සම්පූර්ණ සිස්ටම් එකක් වගේ ඒ කියන්නේ කම්පොනන්ට් ටික ඔක්කොම එකතු කරලා ඒ පද්ධතියම හරියට වැඩ කරනවා කියන පරීක්ෂා කරන තමයි ඔතෙන්දි කරන්නේ සමහරවිට කම්පොනන්ට් ඔක්කොම ජොයින් වෙද්දි සමහරවිට වෙන වෙන එරර්ස් එන්නත් පුළුවන් ඒකින්ද ඒ වගේම ටෙස්ට් කරන එක තමයි සිස්ටම් ටෙස්ටිං එකේදී වෙන්නේ ඒක තමයි මේ තියෙන find errors from unanticipated interactions ඒ වගේම find and to show that the system meets in functional and non-functional requirements. ඇත්තටම system testing එක ගොඩක්ම වැදගත් වෙනවා. මොකද user ගේ functional requirements තියෙනවා non-functional requirements තියෙනවා. මේ ඔක්කොම හරියට වැඩ කරන කියලා අඳුර ගන්න පුළුවන් වෙන්නේ system testing එකක් කරොත් තමයි. ඊළඟට acceptance test මම කලිනුත් කතා කරා අර user ගේ data customer ගේ data එක්ක බලනවා මේක වැඩ කරන්න පුළුවන්ද කියලා. software එක වැඩ කරනවද හරියට කියලා බලන එක තමයි acceptance testing එකේ වෙන්නේ. ඒ වගේම ටෙස්ටිං කරන තවත් ආකාරයක් තියෙනවා ඩීබගින් කියන එක. ඔයගොල්ලෝ ගොඩක් ප්‍රෝග්‍රෑමින් පැත්තට ගියොත් ප්‍රෝග්‍රෑමින් පැත්ත වලත් තමයි ගොඩක්ම ඩීබගින් තියෙන්නේ. මේකෙදි වෙන්නේ ගැටලු තියෙන එරර්ස් කියලා අඳුර ගන්න එකක් කරනවා. ඒ වගේම ප්‍රොබ්ලම් එක වෙන් කරලා ඒක විසඳන විදිහේ වැඩක් තමයි ඔය ඩීබගින් එකේදී වෙන්නේ. ඒ කියන්නේ දැන් කලින් ටෙස්ට් වලින් කරේ තියෙන ගැටලු අඳුර ගන්න එක. ඒ කියන්නේ testing establish the existence of defect. ඒ කියන්නේ පවතින ගැටලු අඳුර මේ උනත් තියෙන වැරදි අඳුර ගන්න එක ටෙස්ටිං එකේ වෙන්නේ. debugging is concerned with locating and correcting these defects. ඒ කියන්නේ අර වැරදි අඳුරගත්තට පස්සේ ඒවා නිවැරදි කිරීම ඒවා අඳුරගෙන නිවැරදි කිරීම කියන ඒ කොටස් දෙකම වෙනවා මේ debugging කියන පාර්ට් එකේදී. මේකත් ටෙස්ටිං එකේ එක විදිහක්. ඒ කියන්නේ testing in incremental development. ඒ කියන්නේ if the development is based on incremental approach, then each increment should be tested as it is developed. එතකොට මේ incremental development එකේ දැන් ඔයගොල්ලෝ කලින් ඉගෙන ගත්තා වගේ දැන් පොඩ software එක වැඩි දියුණු කර යන්නේ. එතකොට ඒකෙත් අර ඊ කතා කරා වගේ software හැම increment එකේදීම software එක test කරන්න ඕනේ හරි විදිහට. ඒ වගේම testing in plan driven development. ඒ කියන්නේ plan එකට අනුව කරන. ඔක ගොඩක් වෙලාවට plan driven යන්නේ waterfall method එකත් එක්ක. critical system development එක ඔක්කොම එක විදිහේ development වර්ගයක්. ඒතර මේ plan driven එකදී testing කරන්නේ test plan ගොඩක් අතුර. ඒ කියන්නේ දැන් test කරාට පස්සේ දැන් waterfall එක ඉගෙන ගත්තා එක step එකක් කරාට පස්සේ තමයි අනිත් step එක. ඒකින්ද හරියටම දැන් මේ system එක හදලා ඉවරලා testing එක හරි විදිහට test plan ගොඩක් එක තමයි කරන්න ඕනේ. ඒ වගේම testing තවත් ඉදිරියට කරන්න පුළුවන් alpha testing beta testing. එතකොට acceptance testing තමයි යන්නේ alpha testing යටතේ. මම කලිනුත් විස්තර කරා acceptance testing ගැන. ඊට පස්සේ beta testing කියන්නේ beta testing සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ software එකක් මාකට් කරද්දි තමයි ඔය බීටා ටෙස්ටිං පාවිච්චි කරන්නේ. දැන් Microsoft ලගේ සමහරලාට වෙනම මේ Windows වල වෙනම බීටා ටෙස්ටිං කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ software එක ඒගොල්ලෝ රිලීස් කරනවා software එක හදලා ඉවරලා customers ගොඩක රිලීස් කරනවා. ඊට පස්සේ customers එක පාවිච්චි කරනවා. ඊට පස්සේ බලනවා ඒක වගේ තියෙන errors මොනවාද කියලා
ඒ errors report කරන එක තමයි ඒ users ලා කරන්නේ. ඊට පස්සේ ඒ errors අනුව තමයි company ආයේ ඩිවලොප් කරන්නේ software එකේ තියෙන errors අරගොල්ලෝ feedback කරන ඒගොල්ලෝ feedback වලින් බලනවා මොනවද තියෙන errors කියලා. ඊට පස්සේ ඒක අනුව තමයි ඊළඟ version එක release කරන්නේ. ඒ වගේ testing එක තමයි මේ beta testing කියන්නේ. ඊට පස්සේ දැන් software test ඉස්සලා අපි requirement gather කරා, ඊට පස්සේ design එක කරා, implementation කරා, test කරා, ඊට පස්සේ තමයි software evolution එහෙම නැත්නම් maintenance එකට එන්නේ. මෙතනදී වෙන්නේ මේ software එක දැන් අපි company එක software හැදුවොත් එහෙම ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් කාර්යයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒක හින්දා software එක අලුත් requirement වලට අනුව වෙනස් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මේ software evolution එකේදී මේ යන වියදම software එක develop කරන්න යන වියදමට වඩා ගොඩක් ඉහළයි. මේකෙදි වෙන්නේ මේකට හේතුව වෙන්නේ ගොඩක්ම software එකේ අර ව්‍යුහය සම්පූර්ණ සමහර වෙලාවට වෙනස් වෙනවා. එතකොට තමයි ඔය වියදම ගොඩක්ම වැඩි වෙන්නේ. එතකොට ආයෙ requirement gather කරලා එහෙම යන්න වෙනවා. එතකොට වියදම වැඩි ගොඩක්. ඒ වගේම rather than two separate process can development and maintenance ඒ කියන්නේ development and evolution කියලා process දෙකක් කියලා අපි දැන් සාමාන්‍යයෙන් software process අපි වර්ග කරේ develop කරනවා ඊට පස්සේ test කරා ඊට පස්සේ evolution නේ දැන් ඕක එහෙම හිතන්නේ නැතුව සාමාන්‍යයෙන් ඇත්තම විදිහට කරන්න ඕනේ මේ development එකයි evolution එකයි දෙකම එකක් වගේ තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ කස්ටමර්ගේ අවශ්‍යතා ගොඩක් මේ එන්න වෙනස් වෙන හින්දා. ඒ වගේ මම මේකත් පැහැදිලි කරනවා system evolution එකේ වැඩේ. ඉස්සෙල්ලාම system තියෙන requirement ටික අඳුර ගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ දැන් හදලා ඉවර software එකකට බලනවා ඉස්සෙල්ලාම තියෙන system requirement ටික මොනවද කියලා. ඊට පස්සේ දැන්ට පවතින system එක බලනවා කොහොමද කියලා. ඊට පස්සේ බලනවා මොනවද කරන්න ඕනේ වෙනස්කම් කියලා. ඊට පස්සේ තමයි system එක modify කරන්නේ. modify කරාට පස්සේ ආයෙ ඕන system requirement බලන්න වෙනවා මේවා match වෙනවද කියලා හරියට. ඊට පස්සේ තමයි අලුත් system එකක් release කරන්න පුළුවන් වෙන්නේ. මේ system එකම ආයෙ මෙතන new system එකක් හැදුවට මෙතන මේක දැන් පස්සේ කාලෙක මේක ආයෙ old වෙනවා. පරණ වෙනවා. ඒකින්ද ආයෙත් මේක access කරන existing කියන්නේ දැන්ට පවතින පද්ධතිය access කරලා බලනවා මොනවද කරන්න වෙනස්කම් ඊට පස්සේ modify කරනවා ඊට පස්සේ බලන්න ඕනි අපි requirement වලට ගැලපෙනවද කියලා හරියටම ඔච්චර තමයි මොන හරි ප්‍රශ්න තියෙනවද කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් අහන්න chat box එකේ කමන්නේ ඊළඟ පටන් ගන්නද කවුරුයි කට්ටියට ප්‍රශ්න නැත්තම් මම ඊළඟ එක පටන් ගන්නම් මෙතනදි කතා කරන්නේ අපි software process එකේ දෙවෙනි part එක. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ ගොඩක්ම
ඒ කියන්නේ software එකක් අපි develop කරාට පස්සේ ඒ software එක develop කරන විදිහ වගේම මෙතන කතා කරන්නේ prototyping වගේම incremental development ඒ වගේම rational unified process එක ගැන. ඉස්සෙල්ලාම බලමු coping with change. ඒ කියන්නේ කාලයත් එක්ක user ගේ අවශ්‍යතාවයන් එන්න වෙනස් වෙනවා. ඒකට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක තමයි මෙතනදි කතා කරන්නේ. ඒක වගේ මේක වෙනස් වෙන්න හේතු වගේ මේ user ගේ අවශ්‍යතාව වෙනස් වෙන්න හේතු වෙන්නේ business change. ඒ කියන්නේ ව්‍යාපාර එන්න වෙනස් වෙන හින්දා බිස්නස් මන්ලගේ කියන්නේ ව්‍යවසායකයන්ගේ අවශ්‍යතාවය වෙනස් වෙනවා. ඒ වගේම අලුත් ටෙක්නොලොජි එනකොට අපේ සිස්ටම් වෙනස් කරනවා. ඒ වගේම changing platforms ඒ කියන්නේ දැන් අපි Windows වලට හැදුවා සාමාන්‍ය කට්ටියට ඕන නම් web base කරන්න. එතකොට platform එක වෙනස් වෙනකොට අපි කොහොමද වෙනස් ඒකට අනුව වෙනස් වෙන්නේ කියන එක තමයි මෙතෙන්දි කතා කරන්නේ. ඒ වගේම change leads to rework, so the cost of change include both rework as well as the cost of implementation new functionality. ඒ වගේම මේක වෙනස් වෙන හින්දා අපිට මේ ආයෙම වැඩක් කරන්න. ඒ කියන්නේ මේ දැන් අපි Windows වලට හැදුවොත් ඒක Windows වලට හැදුවොත් ඒක web වලටත් හදන්නවා. ඒ වගේම Android වලට හදනවා. iOS හදන්නවා. එතකොට අපිට මෙතන තව අමතර වැඩක් ගන්නවා. ඒ වගේම ඒකට යන වියදමත් ඒ වගේම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම දැන් කලින් කතා කරා software එක වෙනස් වෙන්න නිතරම ඕනේ වෙනවා. එතකොට මේ software එක වෙනස් වෙනකොට අපි කොහොමද ඒක ඒ කියන්නේ අපි නැවත ආයෙ වැඩක් ගන්නවනේ. ඒක අපි අවම කරගන්නේ කොහොමද කියලා තමයි මෙතනදි කතා කරන්නේ. මේකේ පළවෙනි එක තමයි change avoidance. ඒ කියන්නේ where the software process includes activities that can anticipate possible changes before significant rework is required. මෙතෙන්දි කරන්නේ ඇත්තටම වෙනස මග හරින එක. sorry change avoidance එකේ වෙන්නේ වෙනස මග යන එක. ඒ කියන්නේ දැන් මේ අපි පුළුවන් තරම් software එක හදන්න බලනවා දැන් අනාගතයට මැච් වෙන්න. ඒ කියන්නේ අපි අනාගතේ software එක හදාද්දී අපි බලාපොරොත්තු වෙන අනාගතේ මේකට එන්න පුළුවන් වෙනස්කම් මොනවද කියලා. ඒවා අනුව අපිට පුළුවන් වෙනස් කරන්න ඒ කියන්නේ වෙනස මග ඇරින්න පුළුවන් තරම් software එක වෙනස් කිරීම මග අරින්න. ඒ කියන්නේ පුළුවන් තරම් අලුත් විදිහට අලුත් features දාලා system එක හදන්න පුළුවන්. ඒක තමයි change avoidance කියන්නේ. ඒ වගේම change tolerance. ඕකෙදි කරන්නේ අපි පුළුවන් තරම් බලනවා software එක හදද්දී අපි බලනවා ඊළඟ version එකකදී ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් විදිහට හදන එක තමයි change tolerance එකේ වෙන්නේ. මේකෙදි ගොඩක්ම වෙන්නේ incremental development එකේදී මොකද අර ඉස්සෙල්ලාම user ගේ critical requirement අඳුරගෙන ඒ ටික develop කරාට පස්සේ ඊට පස්සේ ඒකෙන් customer ගේ feedback එක ගත්තට පස්සේ ඊට පස්සේ ආය user ගේ requirement user දෙන feedback එක අනුව වෙනස් කරනවා. ඒතර මෙතනදිත් වෙන්නේ අපි software එක හදන්නේ ඊළඟ දැන් customer ගේ requirement එක්ක අපිට software එක වෙනස් කරන්න පුළුවන් විදිහට. මේ විදිහට තමයි නැවත අපි කියන්නේ software එක ආය අලුත් කරන්න යද්දී ඒකට යන වියදම අඩු කරගන්න පුළුවන් ওই ක්‍රම දෙකෙන්.
ඒ වගේම software prototyping. software එකේ prototype එකක් කියන්නේ මේකේ ඉන්නේ software එක මුල්ම version එකක් වගේ. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ මේක ඇත්තටම ගොඩක් වෙලාවටම මේ program කරලම හදන්නේ නැහැ. නිකන් මේකෙදි වෙන්නේ අර user ගේ requirement වලට match වෙන විදිහට design එකක් කරන එකක් වගේ තමයි එන්නේ. එතකොට ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ මේක කස්ටමර්ට ගැලපෙනවද කියලා එක බලා ගන්න තමයි අපි software prototyping කරන එක වෙන්නේ. එතෙන්දී ඇත්තටම programming කරන්නේ නැහැ. software එකේ එන්න ඕනි concept එක software එකේ එන්න ඕනි සංකල්පය design එකකින් පෙන්න එක තමයි ගොඩක්ම කරන්නේ. මේකට ගොඩක්ම prototyping tool වගේ පාවිච්චි කරන්න prototyping tool වගේ තමයි පාවිච්චි වෙන්නේ. ඒ වගේම prototyping ගොඩක්ම පාවිච්චි කරන්න පුළුවන් in the requirements engineering. ඒ කියන්නේ සමහරලාට software එකක් හදන්න ගියාම user ට කිසිම idea එකක් නැහැ. එයාට මොන අවශ්‍යතා එන්න ඕනෙද කියලා. එතකොට මේ වගේ වෙලාවක අපිට පුළුවන් prototype එකක් හදලා පෙන්නන්න මේක කොහොමද වාට මේක satisfyද නැත්නම් එන්න ඕනේ මොනවාද ඒ වගේ. එතකොට user ට idea එකක් තියෙනවා මේවා තමයි එන්න ඕනේ කියලා. එතකොට prototype එක use කරනවා ඔය requirement engineering process එකේදී. ඒ වගේම prototype පාවිච්චි කරනවා design process එකේදී. මේ ගොඩක්ම පාවිච්චි වෙන්නේ interface design කරන්න. Adobe XD වගේ software පාවිච්චි කරනවා ඔය prototype design කරන්න. ඒ වගේම testing process එකේදී prototype පාවිච්චි කරන්න පුළුවන් testing ගොඩක් කරන්න software prototype පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ prototype වල වාසි තියෙනවා. ඒවත් තමයි improve system usability. ඒ කියන්නේ system එකේ භාවිතා කිරීමේ හැකියාව වර්ධනය කරනවා. මොකද අපි දැන් user ට ඔක prototype එක පෙන්නලා අපිට පුළුවන් එයාගෙන් අදහස් අරගෙන system එක තව තවත් හොඳට වැඩි දියුණු කරන්න. ඒ වගේම closer match to users real needs. ගොඩක් වෙලාවට prototype එක user ගේ සැබෑම අවශ්‍යතාවයන්ට ගොඩක් match වෙනවා. මේකත් ගොඩක්ම වාසසහගත වෙනවා. ඒ වගේම මේකෙන් improve design quality. ඒ කියන්නේ improve design quality and maintainability. ඒ කියන්නේ මේකේ prototype එකෙන් අපිට ඕන design එකේ quality වර්ධනය කරන්න පුළුවන්. මොකද අපි ඉස්සෙල්ලාම ගොඩක්ම කලින් හදන්න කලින්ම පෙන්වන හින්දා prototype එකක්. ඒතර user ට ලොකු idea එකක් තියෙනවා මේකේ මොනවද වෙනස් වෙන්න ඕනේ කියලා. ඒ වගේ තමයි reduce development effort. ඒ කියන්නේ කලින් කිව්වා වගේ අර user ට අවශ්‍ය දේවල් ගොඩක්ම මේකෙන් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ සමහර user ගේ ගොඩක්ම අවශ්‍යතාවලට මැච් වෙනවා. ඒකින්ද ඩෙවලොප් කරන්න යනකොට යන මහන්සිය ටිකක් අඩු වෙනවා. මොකද එතකොට ඩෙවලොපර්ට උනත් අයිඩියා එක තියෙනවා user ට කොහොම සිස්ටම් එකක්ද හදන්න ඕනේ කියන එක. ඒක ගොඩක්ම වාසසහගත වෙනවා මේ ප්‍රොටෝටයිපින් වලදී. මම මේකත් එක්ස්ප්ලেইন කරන්නම් මෙතනින් the process of prototype development. කියන්නේ ප්‍රොටෝටයිප් එක ඩෙවලොප් කරද්දී මොකද්ද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම කරනවා ප්‍රොටෝටයිප් එකේ ඔබ්ජෙක්ටිව් ටික අඳුර ගන්න එක. ඊට පස්සේ ප්‍රොටෝටයිප් ප්ලෑන් එක තමයි මේකේ අවුට්කම් එක විදිහට එන්නේ. ඊට පස්සේ ඔබ්ජෙක්ටිව් අඳුරගත්ත පස්සේ ප්‍රොටෝටයිප් එකේ ෆන්ක්ෂනැලිටි ටික ඩිෆයින් කරනවා. කියන්නේ ප්‍රොටෝටයිප් එකේ වෙන්නේ මොනවද කියන මෙතන එක්සැම්පල් එක මම ඉස්සර ගන්න. ඒතර මම ඉස්සෙල්ලාම establish prototype objectives. මේක එක්සැම්පල් එකක් තියෙන්නේ develop a system to prototype the user interface. ඒ කියන්නේ සිස්ටම් එක ප්‍රොටෝටයිප් එකක් කියන්නේ කාගේ දැන් කම්පැනි එක software එක user interface එකක් develop කරන එක තමයි ගොඩක්ම මෙතන prototype එක objectives වගේ design එන්නේ. ඊට පස්සේ prototype එක functional define කරනවා. ඊට පස්සේ develop කියන්නේ ඊට පස්සේ prototype එක develop කරනවා. මේකෙදි decide what to develop and not to develop. එතකොට මේ වගේ වෙලාවකදී සමහරලාට මේ functional requirement ටිකක් අතාරින්න පුළුවන්. ඒ වගේම prototype වල වෙන්නේ prototype වලදී not consider non functional requirement. ඒ කියන්නේ
රෙස්පොන්ස් ටයිම් එක මෙමරි කොච්චර යූස් කරනවා එරර් හැන්ඩ්ලින් කරන ඒවා ගොඩක් වෙලාට අත්හරිනවා ප්‍රොටෝටයිප් එකකදී පුළුවන් තරම් බලන්න යූසර්ගේ ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එක මැච් වෙන එකද වෙනවද කියලා තමයි ප්‍රොටෝටයිපින් වල බලන්නේ. ඊට පස්සේ ඉවැලුවේට් ඩෙවලොප් කරලා පස්සේ ඉවැලුවේට් කරන. ඒ කියන්නේ දැන් අපි ප්‍රොටෝටයිප් එක යූසර්ට පෙන්වුවට පස්සේ එයා බලනවා මේ කොහොමද ගැලපෙනවද, ඊට පස්සේ ඒක අනුව තමයි ප්ලෑන් කරන්නේ මේක හදනවද නැද්ද කියන එක. ඒ වගේම ප්‍රොටෝටයිප් ඩෙවලොප් කරන්න පාවිච්චි කරනවා රැපිඩ් ප්‍රොටෝටයිපින් ලැන්ග්වේජස්, ඒ වගේම ටූල්ස් පාවිච්චි කරනවා. කියන්නේ ටූල්ස් නම් ගොඩක්ම Adobe XD ඒ වගේ software වගේ තවත් software ගොඩක් තියෙනවා, ඒවත් පාවිච්චි වෙනවා. ඒ වගේම මේ involve leaving out functionality. Prototype should focus on areas of the product that are not well understood. මම කලිනුත් කිව්වා වගේ සමහරවිට ප්‍රොටෝටයිප් එක ફોකස් කරන්න පුළුවන් දැන් යූසර්ට කිසිම අයිඩියා එකක් නැතිකොට යූසර් දැන් සාමාන්‍ය සමහර යූසර්ස්ලාට කිසිම අයිඩියා එකක් නැහැ කොහොමද software එක එන්න ඕනේ. ඒකට ඒ වගේ ඒවා පෙන්වන්න ගොඩක්ම ප්‍රොටෝටයිප් එක වැදගත් වෙනවා. ඒ වගේම error checking and recovery may not include. කියන්නේ ප්‍රොටෝටයිප් එක සාමාන්‍ය අපි error checking කරන ඒවා, error handling කරන ඒවා include කරන්නේ නැහැ. අපිට පෙන්වන්න ඕනි යූසර්ට කොහොමද software එක එන්න ඕනි කියලා පෙන්වන එක තමයි මෙතෙන්දි වෙන්නේ. ඒ වගේම focus on functional rather than non-functional such as reliability and security. මෙතෙන්දි මම කලින් කිව්වා වගේ යූසර්ගේ මූලික අවශ්‍යතාව පෙන්වන්න විතරයි ප්‍රොටෝටයිප් එක පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ security එක, reliability ස්පීඩ් එක කොහොමද, ඒ වගේ ඒවා ගැන අවධානය යොමු කරනවා අඩුයි. ඒ වගේම ප්‍රොටෝටයිප් එක පාවිච්චි කරන්නම් බෑ. ඒ කියන්නේ සිස්ටම් එකක් විදිහට පාවිච්චි කරන්න ගොඩක්ම අමාරුයි. ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලින්ම ගොඩක්ම කරන්නේත් නෑ ඔය ප්‍රොටෝටයිපින් කරන එක. නිකන් ඩිසයින් එකක් පෙන්වන එකක් වගේ තමයි කරන්නේ. ඒ වගේම කතා කරනවා throw away prototypes. throw away prototypes කියන්නේ අපි ප්‍රොටෝටයිප් එක හැදුවට පස්සේ දැන් ප්‍රොටෝටයිප් එකට යූසර් කැමති වුණාට පස්සේ අපි මේ ප්‍රොටෝටයිප් එක පාවිච්චි කරන්නේ ඉදිරි ඩෙවලොප්මන්ට් වල. ඒ කියන්නේ දැන් අපි Visual Studio වලින් නිකන් ඉන්ටර්ෆේස් එක හදලා ගත්තට වගේ. දැන් එහෙම හිතමුකෝ නිකන් ඉන්ටර්ෆේස් එක හදලා ගත්තා. ඒ වුණාට අපි ඒක පාවිච්චි කරන්නේ අපි දැන් සිස්ටම් එක ඩෙවලොප් කරන් යද්දි. මොකද සමහරලාට ප්‍රොටෝටයිප් වල වැරදි තියෙන්න පුළුවන්. දැන් ඒක උනත් බලපාන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන්න. ඒකින්ද හොඳම වැඩේ තමයි ප්‍රොටෝටයිප් එක භාවිතා නොකර ඉවත් කරන එක. ඒ වෙනුවට අලුතෙන්ම සිස්ටම් එක හදන්න පටන් ගන්න ඕනි. මේ ප්‍රොටෝටයිප් එක මම කලින් කිව්වා වගේ වෙන්නේ යූසර්ගේ අවශ්‍යතා හරියටම අඳුරගන්න එක විතරයි. මම කලින් කිව්වා වගේ යූසර්ගේ non functional requirement හරියට පෙන්වන්න බෑ ඔය ප්‍රොටෝටයිප් එකකින්. ඒ වගේම ප්‍රොටෝටයිප් කියන ඒවා normally undocumented. ඒ කියන්නේ අපි ප්‍රොටෝටයිප් එකක් හැදුවාම ඒකේ අපි ගොඩක්ම ඩොකියුමන්ට් කියන්නේ tangible product එකක් විදිහට ඩොකියුමන්ට් කරනවා අඩුයි. ඒ වගේම ප්‍රොටෝටයිප් එකේ structure is usually degraded through rapid change. ඒ කියන්නේ ඔක දැන් ප්‍රොටෝටයිප් එක ඉවත් කරන්න හේතුම ගොඩක්ම වෙන්නේ දැන් ප්‍රොටෝටයිප් එක දැන් යූසර්ගේ රික්වයර්මන්ට් අඳුරගෙන ප්‍රොටෝටයිප් එකක් හැදුවා. ඊට පස්සේ තවත් අවශ්‍යතා අඳුරගෙන තවත් අපි ප්‍රොටෝටයිප් එක ආයේ වෙනස් කරන්න පුළුවන් යූසර්ගේ අවශ්‍යතා අනුව දැන් මේක හරිද කියලා චෙක් කරගන්න. එතකොට මේකෙදි මේක දැන් ප්‍රොටෝටයිප් එක ගොඩක් කොහොමම වෙනස් වෙනකොට වෙනවා ප්‍රොටෝටයිප් එකේ ගුණාත්මක භාවය බාල වෙන්න පුළුවන්. ඒක හින්දා මේ ප්‍රොටෝටයිප් ගොඩක් වෙලාවට මේ සිස්ටම් එක ඩෙවලොප් කරන්න ඉදිරියට ගන්න සුදුසු වෙන්නේ නැහැ. ඒකින් තමයි ප්‍රොටෝටයිප් කියන එක throw away කියන්නේ ඉවත් කරලා අලුතෙන්ම හදන්න ඕනේ. ඊළඟට කතා කරමු ප්‍රොටෝටයිපින් වල තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ කියන්නේ දැන් ප්‍රොටෝටයිප් වල ලොකුම ප්‍රශ්නේ තමයි මේ
මේ කස්ටමර්ට ලැබෙන අන්තිම සිස්ටම් එක software එක වගේම වැඩ කරන්නේ නැහැ කොහොමද. ඒක ඒක තමයි ඕකේ තියෙන එක ප්‍රශ්නයක්. ඒ වගේම සමහරවිට කස්ටමර් හිතනවා ප්‍රොටෝටයිප් එක කියන්නේ මේ සමහර කස්ටමර්ස්ලාට අවබෝධයක් නැති වෙන්න පුළුවන් මේක මේ අන්තිමට හදපු සිස්ටම් එකද කියලා. එහෙම නැත්නම් ප්‍රොටෝටයිප් එක කියලා හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් සමහර කස්ටමර් හිතනවා මේක තමයි වැඩ කරන හොඳම මේ software එක. ඒකින්ද සමහරලාට කස්ටමර් ඉක්මනටම සිස්ටම් එක හදලා ඉවරක් කරන්න කියලා කියන්න පුළුවන්. ඒකින්ද ගොඩක්ම ප්‍රොජෙක්ට් ෆේලිං අපේ software project එක ෆේල් වෙන්නත් ඔක එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරලාට ප්‍රොටෝටයිප් එකක් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් සමහර කම්පැනි එක දැන් පරණ software එකක් තිබ්බොත් දැන් පරණ software එකක් ඒගොල්ලෝ දැනට දිගටම පාවිච්චි කරනවා. ඊට පස්සේ එයාට ඕනේ අලුත් software එකක් හදාගන්න ඒක වෙනුවට. දැන් එහෙම කරද්දී දැන් කස්ටමර් දකින්න පුළුවන් මේක දැන් එයා දකින්න ඉස්සෙල්ලා ප්‍රොටෝටයිප් එකනේ. එහෙම වුණොත් ප්‍රොටෝටයිප් එකට වැඩිය එයාගේ පරණ සිස්ටම් එක හොඳයි කියලා හිතෙන්න පුළුවන්. එහෙම වුණොත් එයා හිතන්න පුළුවන් මේ software එක අපි හදන එක තේරුමක් නැහැ. මේක සල්ලි වියදම් කරලා තේරුමක් නැහැ. ඒකින්දත් ඔය software project fail වෙන්න පුළුවන්. ඒ වගේම usually it says prototype quick but a dirty solution. මොකද prototype එක ඉක්මන් වුණාට මම කලින් කිව්වා වගේ මේක throw away කරන්න ඕනේ. කියන්නේ prototype එක හදලා මේ user ගේ අදහස් ගත්තට පස්සේ අපි ඒක අයින් කරන්න ඕනේ. ඒ වගේම prototype may divert attention from functional to solely interface issues. ඒ කියන්නේ සමහරලාට user ගේ අවධානය ගිලිහෙන්න පුළුවන්. කියන්නේ user ඕනේ functional requirement වලින් අර interface එකේ තියෙන ගැටලු වලට අවධානය ගිලිහෙන්න පුළුවන්. ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට කතා කරමු incremental delivery ගැන. ඒ කියන්නේ incremental development එකේදී software එකක් develop කරන විදිහ ගැන තමයි මෙතන කතා වෙන්නේ. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ කලිනුත් අපි කතා කරා අර ඊයේත් කතා කරා incremental එකේදී වෙන්නේ ඉස්සෙල්ලාම user ගේ ඉහළම අවශ්‍යතාවයන් අඳුරගෙන ඒකල සිස්ටම් එක හදලා ඊට පස්සේ තමයි ඒක රිලීස් කරන ඉන්ක්‍රිමන්ට් පළවෙනි ඉන්ක්‍රිමන්ට් ඉනිෂියල් version එක පළවෙනි version එක ඊට පස්සේ user ගේ feedback අරගෙන ඊට පස්සේ තමයි ඒක වෙනස් කරලා ආයෙ deliver කරන්නේ මේක තමයි උතෙන්දි කතා වෙන්නේ ඒ වගේම incremental development and delivery incremental develop එකේදී වෙන්නේ මම ඊයේත් කතා කරා වගේම develop the system in increments and evaluate each increment before proceeding to the development of the next increment. කියන්නේ අර user ගේ requirement වලට අනුව ඒක evaluate කියන්නේ ඒක හදලා ඊට පස්සේ ආයෙත් අර user ගේ user පාවිච්චි කරන් දීලා feedback අරගෙන ඊට පස්සේ user ගේ අර ඒ feedback වලට අනුව ඊළඟට increment එක දෙන එක තමයි උතෙන්දි කතා වෙන්නේ. මේක මම මේක ඊයේත් කතා කරමින්ද මම ආයෙ කතා කරන්නේ අපි කතා කරමු එහෙනම් incremental delivery advantages. ඒ කියන්නේ අර software එකක් incrementally deliver කරලා දෙන වාසි මොනවද කියන එක කතා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි තමයි customer values can be delivered with each increment so the system functionality is available earlier. Unlike prototype, these are the part of the real system. ඇත්තටම දැන් මෙතන incremental delivery එකේ ගොඩක්ම වාසිය අර prototype වලට වැඩිය user ට අපි incremental development එකේදී වෙන්නේ user ගේ critical requirement කියන්නේ ගොඩක්ම වැදගත්
රික්වයර්මන්ට් ටික අඳුරගෙන ඒවට අනුව හදලා ෆයිල් එක රිලීස් කරන එකනේ. එතකොට ගොඩක් වෙලාට යූසර්ට ඉක්මනටම අර රියල් ඇත්ත විදිහේ පද්ධතියක් software එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක වගේ වාසියක්. ඒ වගේම පළවෙනි ඉන්ක්‍රිමන්ට් එක වැඩ කරනවා ප්‍රොටෝටයිප් එකකදී. එතකොට ඒකත් උදව් වෙනවා ඊළඟ රික්වයර්මන්ට් අඳුර ගන්න. ඒ කියන්නේ ඊළඟට යූසර්ට එන්න ඕන රික්වයර්මන්ට් මොනවද කියලා අඳුර ගන්න මේක වාසි වෙනවා. ඒ වගේම ඉන්ක්‍රිමෙන්ටල් ඩෙලිවරි එකෙන් the low risk of overall project failure. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන එක අඩු වෙනවා. මොකද හේතුව අර කලිනුත් කිව්වා වගේ යූසර්ගේ ප්‍රධාන රික්වයර්මන්ට් වල තමයි පුලින් එක හදන්නේ. ඊට පස්සේ තමයි ටික යූසර්ට එන්න ඕනේ තව මොනවද ඔප්ෂන්ස් කියලා බලලා ඒව අනුව හදනින් තමයි මේකෙදි අවදානම ගොඩක් අඩුයි. ඒ වගේම ඉන්ක්‍රිමෙන්ටල් ඩෙලිවරි වල ප්‍රොබ්ලම් තියෙනවා. කියන්නේ ඉන්ක්‍රිමෙන්ටල් ඩෙවලොප්මන්ට් වලින් හදපු සොෆ්ට්වෙයාර් එකක ප්‍රොබ්ලම් තියෙනවා. කියන්නේ මේකෙදි වෙන්නේ මේ කියන්නේ ඉන්ක්‍රිමෙන්ටල් එකේ පළවෙනි ඉන්ක්‍රිමෙන්ට් එකේදී ගොඩක් එන්නේ යූසර්ගේ මූලික අවශ්‍යතාවයන් සපයන එක විතරයි. ඒකින සමහරලාට යූසර් මේ සොෆ්ට්වෙයාර් එකට කැමති නොවෙන්නත් ඉඩ තියෙනවා. මොකද මේ සමහරලාට යූසර්ට ඕනිම කරන ෆීචර් එකක් සමහරලාට නැති වෙන්න පුළුවන් ෆස්ට් ඉන්ක්‍රිමෙන්ට් එකේදී. ඒ වගේම තමයි ඉන්ක්‍රිමෙන්ටල් ඩෙලිවරි එක ගොඩක් ගැලපෙන්න තියෙන්න පුළුවන්. දැන් පරණ සිස්ටම් එක රීප්ලේස් එකක් විදියට. ඒ කියන්නේ දැන් කම්පැනියක් පරණ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන ඒවට ඒගොල්ලන්ට අලුත් සොෆ්ට්වෙයාර් හදාගන්න ගියාම අපි ඉන්ක්‍රිමෙන්ටල් විදියට එක සොෆ්ට්වෙයාර් එක ඩෙලිවර් කරොත් එතකොට ඒක සමහරලාට යූසර්ට ගැලපෙන්නේ නැහැ. මොකද යූසර් හිතනවා මේක තමයි ඉස්සෙල්ලාම හොඳ මේ කියන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම දෙන ඉන්ක්‍රිමෙන්ට් එක හිතනවා මේක තමයි සිස්ටම් එක, රියල් සිස්ටම් එක කියලා. එතකොට එයාට හිතෙන්න පුළුවන් එතකොට මේ ඉන්ක්‍රිමෙන්ටල් එක අසම්පූර්ණයි. ඒකින්ද හිතෙන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක හරි නෑ. ඒකින්ද සමහර ඒකත් ගොඩක් බලපානවා ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන්න. කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් අහන්න chat එකේ දාන්න. හරි ස්පයිරල් මොඩල් එක තමයි ඊට පස්සේ තියෙන්නේ. ස්පයිරල් මොඩල් එක ගත්තම මේකත් ඔයාලට ඉවසල තිබ්බ එකක්.
මේක අහන්න පුළුවන්. ඉතින් මේ පොඩ්ඩක් හොඳට බලන්න. එතකොට මං කියන එක ක්ලියර් ඇහෙනව නේද? කට්ටියට මම දැන්ට කරපු ටික තේරුණාද? ප්‍රශ්නයක් තියෙනවා නම් ආයෙත් අහන්න ආයෙ කියා දෙන්න. තාමත් ලැග් වෙනවා. කට්ටියට දැන් හරි වගේ. කනෙක්ෂන් ගේ පොඩි අවුලක් තියෙනවා. මම එක දිගට කතා ලැග් වෙනවා. නෑනේ. දැන් මොකද තත්ත්වය? තාම එහෙමද? දැන් නම් හරි වගේ. හරි. ස්පයිරල් මොඩල් එක තමයි මම අද කරන්න යන්නේ. එතකොට මේ මොඩල් එකත් අර A levels වල තිබ්බ මොඩල් එකක්මයි. මේක එක්සෑම් එකට අහන්න පුළුවන්. බොහෝ දුරට අපිට ඇහුවේ නැහැ ස්පයිරල් මොඩල් එක මතක විදියට. ඒකින්ද මම එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. මේ මොඩල් එක ගත්තම අනික් මොඩල්ස් වගේ නෙමෙයි. මේක ඇක්ටිවිටීස් කියන ඒවා සීක්වන්ස් එකක් විදියට වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් වෝටර්ෆෝල් මොඩල් එක ගත්තම මේකයි අතර වෙනස වලට දැක්කම වුණත් පේනවා. මොකද මේකේ ලූප්ස් එහෙම නැත්නම් අයිටරේෂන්ස් විදිහට තමයි software process එකක activities සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හැම iteration එකකින්ම software process එකේ මොකක් හරි activity එකක් සිද්ධ වෙනවා. දැන් ඊයේ කළානේ software process එකක තියෙන පුළුවන් activities ටික. ඒ activities ටික spiral model එකේ iterations විදිහටයි සිද්ධ වෙන්නේ. හරිද? එතකොට දැන් note එකේ දීලා තියෙනවා අපිට සර් මේක අර inner loop එකකින් වෙන්නේ system feasibility එක. ඊළඟට next loops වලින් වෙන්නේ requirement definition, ආපහු ගියාම system design, ඒ වගේ එකින් එක iterations වලට එක එක activities තමයි සිද්ධ වෙන්නේ. හරිද? වගේම මේ loop එකෙන් loop එකට user ගේ අවශ්‍යතාවය මත ඒ කියන්නේ loops ප්‍රමාණය එක්ක වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. ඒක user කියන්නේ customer අවශ්‍ය විදියට හරියට software එක හදන්න නම් අපිට loops ප්‍රමාණය එක්ක වැඩි කරන්න, අඩු කරන්න ඒ අයිතිය තියෙනවා.
හරිද? එතකොට මේ මොඩල් එක ගොඩක්ම සපෝට් කරන්නේ රිස්ක් හැන්ඩ්ලින් වලට. මොකද මේ ස්පයිරල් මොඩල් එක තමයි රිස්ක් ඩ්‍රිවන් අප්‍රෝච් එක. මේ මොඩල් එකකින් තමයි අප්‍රෝච් එක ආවේ. රිස්ක් ඩ්‍රිවන් අප්‍රෝච් එක. ඒ කියන්නේ අපි සොෆ්ට්වෙයාර් එකක් හදනකොට අපිට රිස්ක්ස් එනවානේ. ඒ සියලුම රිස්ක්ස් අපිට ප්‍රයෝරිටයිස් කරලා අපි ටෙක්නික්ස් යොදලා මේ රිස්ක්ස් කියන දේවල් අපිට ප්‍රමාණවත් විදිහට අඩු කරන්න පුළුවන්. ඒක මේ ස්පයිරල් මොඩල් එක ඇතුලේ සිද්ධ වෙනවා. ඒකයි මේ ස්පයිරල් මොඩල් එක ගොඩක්ම රිස්ක් හැන්ඩ්ලින් වලට සපෝට් කරන්නේ. එතකොට ස්පයිරල් මොඩල් එකෙත් සෙක්ටර්ස් විදිහට බෙදලා තියෙනවා 4ක්. ඒ තමයි determine objectives, identify and resolve risks, development and test, plan the next iteration. determine objectives කියන්නේ මේ කියන්නේ මොකද්ද කස්ටමර් කතා කරන අවස්ථාව ඒක තමයි මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ මොන වගේ අරමුණක්ද කස්ටමර්ට තියෙන්නේ, මොන වගේ අවශ්‍යතාවයක්ද එයාට තියෙන්නේ, අගේ රික්වයර්මන්ට්ස් මොනවද කියලා කතා කරලා අපි ඒවට අනුව හොඳ ඩීටේල්ඩ් මැනේජ්මන්ට් ප්ලෑන් එකක් හදනවා. ඊට පස්සේ අපි රිස්ක්ස් කියන දේවල් සොෆ්ට්වෙයාර් එක හදාගෙන යනකොට ඇතිවෙන්න පුළුවන් රිස්ක් අන්න ඒ දේවල් අයිඩෙන්ටිෆයි කරගන්නවා පළවෙනි ෆේස් එකේ, පළවෙනි සෙක්ට් එකේ. ඊළඟට ගියාම identify and resolve risks. ඒ කියන්නේ වචනෙන් මොකක්ද තේරෙනවනේ. අපි දැන් රිස්ක්ස් ටික පළවෙනි එකෙන් අයිඩෙන්ටිෆයි කරගත්තා. මෙතනදී තව දුරටත් තියෙන ඒවා බලලා ඒවා අයිඩෙන්ටිෆයි කරගෙන අපි සොලියුෂන්ස් වලට එනවා. එතකොට සොලියුෂන්ස් ගොඩක් එන්න පුළුවන්. ඒ එන සොලියුෂන්ස් වලින් හොඳම සොලියුෂන් එක මොකක්ද කියලා සිලෙක්ට් කරලා ඒකෙන් අපේ රිස්ක් එක අඩු කරන එක තමයි දෙවෙනි සෙක්ට් එකෙන් එන්නේ. තුන්වෙනි එකේ ඩිවලොප්මන්ට් ඇන්ඩ් ටෙස්ට්. ඒ කියන්නේ දැන් අපි ඔන්න පළවෙනි එකෙන් අපි ඔබ්ජෙක්ටිව්ස් මොනවද කියලා හොයාගත්තා. දෙවෙනි එකේ රිස්ක් ටික අපි රිඩියුස් කළා. ඊළඟට තියෙන්නේ අපි හොයාගත්ත ඔබ්ජෙක්ටිව්ස් වලට රික්වයර්මන්ට්ස් ඒ ෆීචර්ස් වලට අනුව සිස්ටම් එක හදන එක. එතකොට ඒ සිස්ටම් එක මෙතනදී හදලා ඉවරලා අපි වෙරිෆයි කරගන්නවා. කියන්නේ මේක හොඳට ටෙස්ට් කරනවා, thoroughly ටෙස්ට් කරනවා මොන වගේ වැරදිද වෙන්න පුළුවන් කියලා. මෙතනදී මේ සෙට් එකේ කරන්නේ ඒ ටික ඩිවෙලොප් කරන එක සහ ඒ වැලිඩේෂන් ටෙස්ටිං පාර්ට් එක වෙන්නේ මෙතන. ඊළඟට plan the next iteration. ඒ කියන්නේ දැන් අපි ප්‍රොජෙක්ට් එක කරලා ඉවරලා අපිට working මොකද වැඩ කරන version එකක් තියෙද්දි අපි දැන් ප්‍රොජෙක්ට් එකේ සමාලෝචනයක් ගන්නවා. රිවිව් කරලා අරගෙන අපි මොකද කරන්නේ අපිට මේ ප්‍රොජෙක්ට් එක අපි තව ඉස්සරහට කරනවා නම් කන්ටිනියු කරනවා නම් අපි මොන වගේ ෆේසස් ද ඊළඟට කරන්න ඕනේ කියන එක ඒ ප්ලෑනින් පාර්ට් එක වෙන්නේ අන්තිමට. ඔය ටික තමයි ස්පයිරල් මොඩල් එකේ සෙක්ටර්ස් වලින් වෙන දේ. ඊට පස්සේ මේක යූසේජ් එක ගත්තොත් මේ ස්පයිරල් මොඩල් එකෙන් තමයි software process activities කියන එක iterations වලින් උනත් වෙන්න පුළුවන් කියන අයිඩියා එක. ඒක වැදගත්. ඊට පස්සේ ඊට අමතරව අර risk driven approach එක ආවා කියන්නේත් මේකෙන්. ඊට අමතරව ගත්තොත් අර මේ මොඩල් එක කලාතුරකින් වගේ තමයි ඔය practical software development වලට පාවිච්චි කරන්නේ. ඒ ටික තමයි සර් දීලා තිබ්බේ ස්පයිරල් මොඩල් එක ගැන. මොන හරි ප්‍රශ්න තියෙනවද මේ මොඩල් එකෙන්? මම ඉක්මනට ගියාගෙන ගියා වැඩිද? සර්ගේ නෝට් එක තමයි මම අර පොඩක් කෙටියෙන් අතන දැම්මේ. අන්තිමට එන අහන්නකො ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම්. හරි දැන් ඔයගොල්ලෝ ස්පයිරල් මොඩල් එක ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් අන්තිමටම තියෙන්නේ රෂනල් යුනිෆයිඩ් ප්‍රොසෙස් එක. මේක ගොඩක්ම යන්නේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් එක. මේක උගලන්ගේ ඊළඟ සෙමෙස්ටර් එකේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ්
analysis and design subject එකේදී කතා කරනවා. මෙතෙන්දී ඒගොල්ලන්ට rational unified process එකේ නම් ඒක ගැන idea එකක් දෙන මේ semester එකේ උගලන්ට මේක ගැන උගන්වනවා. ඒ වගේම ඊළඟ sem එකේදී උගලන්ට මේ rational unified process එක ගැන ගොඩක් කතා කරනවා. මොකද මේක ගොඩක්ම යන්නේ object oriented programming එක්ක. එතකොට මේ rational unified process එක ගොඩක්ම වැඩ කරන්නේ unified modeling language. ඒ කියන්නේ ඒගොල්ලන්ට හිට කරනවා use case diagram එකක්. ඒ කියන්නේ unified modeling language වල එක කොටසක් තමයි ඔය use case diagram කියන්නේ. ඒ වගේ diagram එක තමයි ඔය rational unified process එක වැඩ කරන්නේ. ඒ වගේම මේ rational unified process එක. ඒ කියන්නේ RUP කියලා මම කියන්නම් කෙටියෙන්. එතකොට මේ RUP එක හැදලා තියෙන්නේ waterfall model එක, incremental model එක, ඒ වගේම spiral model එක කියන කොටස් තුන එකතු කරලා. ඒ වගේම RUP normally described from three perspectives. A dynamic perspective that shows space over time. ඒ කියන්නේ මේක අපි කතා කරමු මේකේ pace හතරක් තියෙනවා. මේක dynamic කියන්නේ pace කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඒ වගේම static perspective එක වෙන්නේ මේකේ process activities. මේකේ සාමාන්‍ය විදිහට අර waterfall එක වගේ requirement gather කරලා ඊට පස්සේ design කරලා development testing ඒ වගේ evolution ඒ වගේ යනවා. ඒක ඊළඟට practice perspective that suggests good practice. ඒ කියන්නේ මෙතනදී කතා කරන්නේ rational unified process කියන්නේ RUP එක හොඳ වෙන්නේ ඇයි කියන එක කතා කරන තැන මෙතනදී වෙන්නේ. එතකොට RUP වල phases හතරක් තියෙනවා. Inception, elaboration, construction, transition. මේකේ ගොඩ phase එකේ වැඩිපුරම කාලයක් ගත කරන්නේ construction එකද. අපි දැන් diagram එකෙන් බලමු කොහොමද ඒක විස්තරාත්මකව බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. එතකොට මේකේ මම කලින් කිව්වා වගේ phase හතරක් තියෙනවා. Inception, elaboration, construction, transition. ඒ වගේම workflow තියෙනවා requirement ඒ කියන්නේ requirement gather කරන එක analysis design implementation testing එතකොට දැන් මේක x axis එකේ තියෙන timeline එකත් එක්ක එතකොට මුලදීම වෙන්නේ ඉස්සෙල්ලාම වෙන්නේ requirement එකතු කරන් යනවා ටික එකතු කරන් යනවා ඊට පස්සේ අන්තිමේදී එක අවස්ථාවක මේ requirement එකතු කිරීමෙන් ගොඩක් වැඩි වෙනවා. ඊට පස්සේ ටික අඩු වෙලා එහෙමම අඩු වෙලා construction එකක් යනවා. දැන් මේකෙන් අදහස් ගන්න පුළුවන් දැන් මේකෙදි දැන් මේ step යනකොට දැන් ටිකක් දැන් මෙතේ requirement ටික අඳුරගෙන ටිකක් දුර යද්දී තමයි analysis එක පටන් ගන්නෙ. මෙතෙන්දී අත්‍තරම වෙන්නේ iteration එකක් වගේ එකක් තමයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ requirement අඳුරගෙන ටිකක් පොඩ්ඩක් දුර ගියාට පස්සේ තමයි analysis එක පටන් ගන්න ටික. ඒ වගේම design එකට ගියොත් analysis එක පටන් අරගෙන ටිකක් දුර ගියාට පස්සේ design එක එන්නේ. ඒක design එක පටන් අරන් ටික වෙලාවකින් තමයි implementation එක වෙන්නේ. implementation එක පටන් ගන්න මෙතන inception phase එකේ මුලම හරිය. ඒ වගේම test කරන එක inception phase එකේ මුලදීම පටන් ගන්න. ඒ කියන්නේ requirement gathering එකත් එක්කත් වෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී testing එක මුලටම එන්නේ දැන් අපි requirement එකතු කරාට පස්සේ ඒ requirement හරිද කියලා අපි පරීක්ෂා කරනවානේ. ඒකයි මේ test workflow එකෙත් මේ වැඩ කොටසක් කරන්නේ කියන්නේ inception phase එකේ requirement workflow එකත් එක්කම test requirement workflow එකත් එක්ක test workflow එකත් එක්ක සමානව කියන්නේ යන්න හේතුව ඒකයි. කියන්නේ මෙතෙන්දී වෙන දැන් requirement එකත් එක්ක analysis එන්නේ requirement එකතු කරගත්තට පස්සේ අපිට analysis එක පටන් ගන්න පුළුවන්. කියන්නේ requirement ටිකක් අරගෙන අපිට analysis එක පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔක්කොම සමාන්තරව තමයි යන්නේ. හැබැයි inception phase එකේදී requirement workflow එකට වැඩි ඉඩක් දෙනවා. කියන්නේ requirement gathering එකට ලොකු ඉඩක් දෙනවා. ඒකට analysis එකේ ටිකයි. දැන් analysis කරාට පස්සේ අපිට
අර ඇනලයිස් කරපු ටිකෙන් අපිට පුළුවන් ඩිසයින් එක පටන් ගන්න. ඒ වගේම දැන් ඩිසයින් කරන් යද්දි ඒ ඩිසයින් එකෙන් ටික ටික අපිට software එක හදන්න මුල අදියර පටන් ගන්න පුළුවන්. ඒකයි මේක waterfall model එක incremental model එක ඔක්කොම ඒ කියන්නේ එකතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකයි rational unified process එක. ඊට පස්සේ elaboration process එකට ගියාම requirement gather කරන ටික ටික ආඩ් වෙනවා. ඒ වුණාට දැන් මෙතෙන්දී requirement වැඩි හරියක් gather කරගත්ත හින්දා මෙතෙන්දී analysis එක ගොඩක් ඉහළින් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඇනලිසිස් කරාට පස්සේ දැන් මෙතන ගොඩක් ඇනලයිස් කරාට පස්සේ අපිට ඊට පස්සේ ඇනලිසිස් එක ටික ටික අඩු වෙන්න පුළුවන් අපිට ඩිසයින් එක ටික ටික වැඩි වෙ යනවා. ඒ කියන්නේ අර අපි ගොඩක් වැඩි හරියක් ඇනලයිස් කරලා තියෙන හින්දා අපිට පුළුවන් ටික ටික ඩිසයින් එක වැඩි කරගෙන යන්න. ඊට පස්සේ දැන් ඩිසයින් එකත් කරන් යන හින්දා තමයි දැන් ඩිසයින් එකේ දැන් වැඩිපුර ටික ඩිසයින් කරපු හින්දා දැන් ඒතකොට අපිට පුළුවන් ඉම්ප්ලිමන්ටේෂන් කියන්නේ software එක හදන එක ටික ටික වැඩි කරන් යන්න කන්ස්ට්‍රක්ෂන් phase එක දක්වා. ඊට දැන් මේ ටෙස්ට් වර්ක් ෆ්ලෝ කියන එක ගොඩාක්ම ඉන්සෙප්ෂන් එලබොරේෂන් කන්ස්ට්‍රක්ෂන් මේ ට්‍රාන්සිෂන් කියන phase හතරෙම යනවා. ඒකට දැන් ඉන්සෙප්ෂන් එකේ ටෙස්ටිං ගොඩක් අඩුයි. ඒ වගේම එලබොරේෂන් එක ටිකක් අඩුයි. ඊට පස්සේ අපි කතා කරමු කන්ස්ට්‍රක්ෂන් phase එකේදී. මෙතෙන්දී කන්ස්ට්‍රක්ෂන් phase එකේදී වෙන්නේ ගොඩක්ම ඩිසයින් එකයි ඉම්ප්ලිමන්ටේෂන් එකයි වැඩිපුර වෙන්නේ. ඒතුත් දැන් කන්ස්ට්‍රක්ෂන් phase එක පටන් ගන්නකොටම රික්වයර්මන්ට් ගැදර් කරන එක ගොඩාක් දුරටම ඉවරලා තියෙන්නේ. ඒ වගේම ඒ රික්වයර්මන්ට් වලට අනුව අදාළ ඇනලිසිස් එක කරන එක ටිකක් අඩු වෙවි තමයි එහාටම යන්නේ. ඒක යනවා ට්‍රාන්සිෂන් phase එක දක්වා. ඊට දැන් ඇනලිසිස් ගොඩක්ම කරලා තියෙනවා. දැන් තුට ඇනලිසිස් එකේ මේ හරිය ගොඩක් කරලා තියෙන හින්දා මේ හරියට දැන් කන්ස්ට්‍රක්ෂන් phase එකේ ඩිසයින් එක ටිකක් වැඩි වෙලා ආයෙ ටික ටික අඩු වෙනවා. මේක අඩු වෙන්නේ ඩිසයින් එක අරගෙන ඊට පස්සේ අපි software එක develop කරන හින්දා implementation එක ටික ටික වැඩි වෙනවා. මේක වැඩි වෙලා ස්ථාවර වගේ ගිහිල්ලා තමයි transition phase එකේ ටිකක් අඩු වෙන්නේ. ඊට පස්සේ දැන් ටෙස්ට් එකට ගියාම දැන් construction phase එක ටිකක් වැඩි වෙවි පේනවා. මේකට වැඩි වෙන්න හේතුව වෙන්නේ අපි software එක දැන් implement ඒ කියන්නේ software එක හදන් යනකොට අපිට පුළුවන් ඒ හදපු component වගේ ඒවා ටෙස්ට් කරන්න. ඒකයි මේ ටෙස්ටින් එකට යන වැඩ කොටස ටික ටික වැඩි වෙන්නේ. මෙතෙන්දි වෙන්නේ මේ ටෙස්ටින් එක යන වැඩ කොටස කියන්නේ ඉම්ප්ලිමන්ටේෂන් එකේ වැඩ කොටස ඩිසයින් එකේ වැඩ කොටස කොහොමද කියන්නේ ඒකේ අඩු වැඩි ගතිය පෙන්වන එක තමයි මේ අර ෂේප් එකකින් ඒ හැඩයෙන් පෙන්වන්නේ. ඊට ට්‍රාන්සිෂන් phase එකේදී වෙන්නේ ගොඩක්ම ටෙස්ටිං පැත්තට තමයි යන්නේ. එතකොට අර ට්‍රාන්සිෂන් phase එකේ ගොඩක් රික්වයර්මන්ට් අඳුර ගැනීම ඒවා කෙරෙන්නෙම නැහැ. හැබැයි ඇනලිසිස් එකේදී අර එන ටෙස්ටිං එක ආයෙ අපිට ඇනලිසිස් කරන්න පුළුවන් රික්වයර්මන්ට් වල තවුණක් තියෙන ගැටලු ඒ වගේ ඒවා ඒකෙන් තමයි ඇනලිසිස් එකත් මේ ට්‍රාන්සිෂන් phase එකට යන්නේ. ඒ වගේම මේ ඩිසයින් එකක් ටිකක් දුර වෙනකන් වැඩ කරන්නේ ඒ කියන්නේ අර ටෙස්ට් එකේදී අඳුර ගන්නවා මොනවද තියෙන එරර්ස් කියන්නේ ඇනලිසිස් එකේ ප්‍රශ්න තියෙනවා නම් ආයෙ අපි ඩිසයින් කරන්න ඕන වෙනවා. ඒකින්ද තමයි මේක ට්‍රාන්සිෂන් phase එකේදී මේ පොඩි වැඩ කොටසක් වෙන්නේ. ඒ වගේම ඉම්ප්ලිමන්ටේෂන් එකේදී ඉහළම අගයේ තිබිලා පහළට අඩු වෙනවා ටික ටික. හැබැයි අන්තිම වෙනකම් යනවා ටෙස්ටින් එකත් එක්කම. මේකෙදී දැන් අර කන්ස්ට්‍රක්ෂන් phase එකේ ඉම්ප්ලිමන්ටේෂන් එකේ වැඩි හරියක් කරලා ඉවරයි. ඒකට මේ ට්‍රාන්සිෂන් phase එකේදී වෙන්නේ අර උඩ ගත්ත ඩිසයින් ඔක්කොම ටෙස්ටිං වලින් ඔක්කොම එන ප්‍රතිඵල එක්ක ඩෙවලොපින් කරන එක තවදුරටත් කරගෙන යනවා. හැබැයි මේ වැඩි හරියක් මේ කොටසේ කරලා ඉවරයි. මේ ටිකට යනකොට තමයි ටික ටික අඩු වෙන්නේ. ඒ වගේම ටෙස්ට් වර්ක් ෆ්ලෝ මම කලින් කිව්වා වගේ software එක මේ හරිනොට ගොඩක් වැඩි හරියක් දුරට හදලා ඉවර හින්දා ටෙස්ටිං process එක ගොඩක්ම වැඩිපුර යනවා. ඒකයි මේ මෙතන මේ අර කඳු වගේ අර shape වලින් පෙන්වන්නේ කියන්නේ එක phase එකේදී කරන වැඩ කොටස තමයි කියන්නේ ටෙස්ට් එකේදී කරන වැඩ කොටස තමයි පෙන්වන්නේ. මේක අපිටත් විභාගෙදී අඳින්න ආවා. උගලන්ටත් බොහෝ විට අඳින්න ඉඩ තියෙනවා.
මේකෙදි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අර අවබෝධ කරගන්න ඕනේ මේක යන විදියට හරියටම හැඩයටම ඕනෙත් නෑ. ඒනට අර සාමාන්‍ය ෂේප් එකේ අර අවබෝධයක් ඔළුවේ තියාගන්න එන විදිහ. හරි ඊළඟට කතා කරමු RUP වල පේසස් වල මොනවද දෙන්නේ කියලා. කියන්නේ මෙතනම තිබ්බ පේසස් තමයි මේ පේසස් හතරේ මොනවද වෙන්නේ කියලා කතා කරමු. මෙතෙන්දී වෙන්නේ ඉන්සෙප්ෂන් එකේදී වෙන්නේ මුලින්ම අර රික්වයර්මන්ට් ගැදර් කරන ඒ පාර්ට් එක තමයි ගොඩක්ම වෙන්නේ. ඒ වගේම මේකේ should identify all internal external entities. ඒ කියන්නේ සිස්ටම් එක පාවිච්චි කරන්නේ කවුද මොනවද කරටලා තියෙන්නේ ඒ වගේ දේවල් අඳුර ගන්න එකත් මේ එක්සෙප්ෂන් එකේදී වෙනවා. මේකෙදි වැඩි හරියක්ම මේකේ මූලිකවම වෙන්නේ රික්වයර්මන්ට් ගැදරින් කරන පාර්ට් එක තමයි ඉන්සෙප්ෂන් එකේදී වෙන්නේ. ඊට පස්සේ එලබොරේෂන් එකේදී වෙන්නේ ඇනලිසිස් එකත් එක්කම ඩිසයින් එක යනවා. කියන්නේ මෙතෙන්දී develop and understanding of the problem domain කියන්නේ තියෙන ගැටලු හඳුනගෙන ඊට පස්සේ සිස්ටම් එක ආකිටෙක්චර් හදනවා ඊට පස්සේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එක හදනවා ඊට පස්සේ identify key project risks ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකේ මුලින්ම එන්න පුළුවන් අවදානම් මොනවද කියන එක අඳුරගෙන කරන්නේ මේ එලබොරේෂන් කියන මේ පේස් එකේදී. මේ පේස් එක ඉවර වුණාම අපිට එනවා UML cases. කියන්නේ UML diagram වෙනවා. කියන්නේ Unified Modeling Language කියලා මේක උගලන්ට කරන්නේ second sem එකේදී. මේකෙදි ගොඩක්ම එන්නේ use case උගලන්ට මේ semester එක ගන්න use case diagram. ඊට අමතරව තියෙනවා class diagram, object diagram. ඒ වගේ diagram ගොඩක් එනවා. එතකොට මේ ওই diagram හදන එක කරන්නේ user ගේ requirement වලට අනුව ඒක visualize කිරීමක් ඒ කියන්නේ ඒක user ගේ requirement අර චිත්‍ර වගේ වලින් පෙන්වන එක තමයි ඔය UML diagram වලින් කරන්නේ. උගලන්ට හෙට කරනවා use case diagram අඳින්නේ කොහොමද කියලා. ඊට පස්සේ construction phase එකේදී වෙන්නේ design කරන එක, programming, testing. කියන්නේ මම කලිනුත් කතා කරා වගේ design කරන එක, implementation test එක අර වැඩි හරියක්ම active වෙන්නේ මේ construction phase එකේදී. Parts of the system are developed in parallel and integrated during this phase. ඒ කියන්නේ construction phase එකේදී අර මම කලින් කිව්වා වගේ සිස්ටම් එකේ වැඩි හරියක් හදලා ඒවා ඉන්ටිග්‍රේට් කරලා ටෙස්ටින් උත් කරනවා. ඒ වගේම මේ construction phase එක අවසාන වෙනකොට 90ක් වගේම තියෙනෝනි working software එකක්. ඒ වගේම associated document that is ready to delivery to users. ඒ කියන්නේ software එකේ සාමාන්‍ය 90ක් වගේ ඉවරක් කරලා document එකක් ready වෙන්න ඒ කියන්නේ අර කන්නෝ වගේ tangible products. ඒ කියන්නේ මේකට අදාළ documentation එකත් user ට දෙන්න සූදානම් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම transition මේකෙදි වෙන්නේ සිස්ටම් එක මම කලින් පෙන්වුවා වගේ සිස්ටම් ටෙස්ටිං එකේ උච්චතම මේක සිස්ටම් ටෙස්ටිං එක වැඩිම හරියක් කරන්නේ මේ transition phase එකේදී. මෙතෙන්දි බලනවා deployed system in operating environment. ඒ කියන්නේ මෙතන ටෙස්ටිං කරන්න ගොඩක් මේකෙදි වෙන්නේ එතකොට අපි software එක 95ක් වගේ හදලා ඉවරලා ඊට පස්සේ අපි මේක වැඩ කරන් දානවා. ඊට පස්සේ බලනවා මේක හරියට වැඩ කරනවද තවනද හැදෙන්න ඕනේ වගේ අර සමහර අපි ටෙස්ටිං කරන එක තමයි මෙතෙන්දි වෙන්නේ. අදට කරන්න මෙච්චර තමයි. ප්‍රශ්න තියෙනවද කට්ටිය? කාටියට තේරුණාද අවුල්ද කොහොමද?
හරිනේ දෙන කට්ටිය තේරුණා කියලා කිව්වා. අපි ඉවර කරමු. හරි එහෙනම් කුප්පිය අදට ඉවරයි. හෙට අපි වෙලාව දැනුම් දෙන්නම්. හෙට software engineering කුප්පිය අන්තිම ටික කරන්නේ. අර UML diagram උයි SRS කියන්නේ software SRS ටික තමයි හෙට කරන්නේ. හෙටින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හරිනම් thank you.